supply and demand. ඉතින් මං කිව්වා ඔයාලට මම මේ ගැන වීඩියෝ එකක් කරනවා කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මං හදලා තියෙනවා ඔයාලටම PowerPoint presentation එකක් වැඩිදුර supply and demand ගැන කතා කරන්න. supply and demand මං categories දෙකකට කඩලා තියෙන එකක් තමයි technical supply and demand එක, අනිත් එක තමයි fundamental supply and demand එක. ටෙක්නිකල් supply and demand එක ගැන ලොකුවට අපිට කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒක ඕනම කෙනෙක් දන්න දෙයක්. ඒක සරල දෙයක්. ට්‍රේඩින් වලට එන හැම කෙනෙක්ම වගේ මේ ටෙක්නිකල් supply levels, ටෙක්නිකල් ඒ කියන්නේ resistance levels, support levels මේ හැමදේම ඉගෙන ගන්නවා. බොහොම සරල දෙයක්. නමුත් fundamentally කොහොමද supply and demand එක stimulate වෙන්නේ කියලා අපි අද කතා කරනවා මේ presentation එකේ. දෙවෙනි ස්ලයිඩ් එකට අපි යන් වැඩි වෙලා කතා කරන්න ඕනේ නැහැ. ඉතින් සරලව මම පැහැදිලි කරලා තියෙනවා මේ ටෙක්නිකල් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක. ඉතින් මේක සබ්ජෙක්ටිව්. මේක සබ්ජෙක්ටිව් ඒ කියන්නේ මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙක් දකින සපෝට් එකක් තව කෙනෙක් නොදකින්න පුළුවන්. තව කෙනෙක් දකින රෙසිස්ටන්ස් එකක් තව කෙනෙක් නොදකින්න පුළුවන්. හැමතිස්සෙම මේ Tamanට පෞද්ගලිකව අදාළ වෙන දෙයක් තමයි මේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කියන දේ. මොබයිල් ෆෝන් එකෙන් chart එක පොඩියට දකින කෙනෙක්ට සමහරලාට supply and demand ලොකු 43 inches 32 inches monitor එකකින් දකින කෙනෙක්ට වඩා පැහැදිලිව නොපෙනෙන්න පුළුවන්. ඒක නිසා මේක සබ්ජෙක්ටිව්. තමන් පාවිච්චි කරන ඩිවයිස් එක, තමන් ළඟ තියෙන මොනිටර් එක සහ තමන් මාකට් එක දකින විදිය අනුව මේක හැමතිස්සෙම වෙනස් වෙන්න පුළුවන්. මම පොඩි ඔයාලට ටිප් එකක් දෙන්නම්. ටෙක්නිකලි supply and demand පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ හැමතිස්සෙම 4 hour වලින් උඩ 6 time frames වලට යන්න. මොකද එතකොට තමයි ඔයාලට noise එක අඩු කරගන්න පුළුවන් මාකට් එකේ. මාකට් noise එක අඩු කරගත්තම ඔයාලට supply and demand levels පැහැදිලිව බලා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි look left. Always look left. ඒ කියන්නේ technical analysis වලදී අපි හැමතිස්සෙම supply and demand එක confirm කරගන්නේ වම් පැත්ත බලලා. chart එකේ වම් පැත්ත අපි බලනවා. මොකද වම් පැත්තේ ඉඳන් තමයි අපිට බලා ගන්න පුළුවන් හරියටම historical supply and demand level එකක් කොච්චරක් දුරට strong ද කියලා. ඉතින් මම මෙතන දාලා තියෙනවා historical levels තමයි අපි හැමතිස්සෙම technical analysis වලදී පාවිච්චි කරන්නේ market එකේ history එක. වෙලා තියෙන දේ බලලා අපි අනුමාන කරනවා ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා. ඉතින් ටෙක්නිකල් ඇනාලිසිස් කියන්නේ ඒකයි. ඒක නිසා අපිට කවදාවත් දකුණු පැත්ත දිහා බලලා supply and demand එකක් කන්ෆර්ම් කරගන්න බෑ. අපි ඒක වම් පැත්ත දිහා බලලා තමයි chart එකේ supply and demand zone එකක් කන්ෆර්ම් කරගන්න වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා analysis tools ගැන. analysis tools කියලා ගත්තොත් මගේ පෞද්ගලික මම පාවිච්චි කරන ආසම ටෙක්නිකල් tool එකක් තමයි Fibonacci. ඉතින් මේ Fibonacci tool එක මම පාවිච්චි කරනවා මගේ price projection එකට සහ price retracement එකට. Fibonacci ගැන trading videos ඕන තරම් YouTube එකේ ඔයාලට හොයාගන්න පුළුවන්. Fibonacci trading ගැන දන්නේ නැත්නම් YouTube එකේ search කරලා බලන්න. ඔයාලට ගොඩක් Fibonacci trading සම්බන්ධයෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකද මේක හොඳ technical tool එකක් ඔයාලට market එකට හොඳ price එකකින් enter වෙන්න. හරි ඉතින් technical supply and demand ගැන ලොකු දෙයක් නැහැ මට කතා කරන්න. ඒ දේවල් ගැන ඕගොල්ලෝ දන්නවා. විශේෂයෙන් අපේ YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා මේ technical supply and demand ගැන. ඉතින් මේ තියෙන technical supply and demand zone එකක් ඔයාලට මෙතන පේනවා. supply zone එක කියන්නේ හැමතිස්සෙම sellers ලගේ area එක. demand zone එක කියන්නේ හැමතිස්සෙම buyers ලගේ area එක. buyers ලා enter වෙන්න නම් market එකට greed කියන emotion එක එන්න ඕන. sellers ලා enter වෙන්න නම් fear කියන emotion එක එන්න ඕන. ඉතින් මේ emotions දෙකෙන් තමයි මේ supply and demand එක technically ගොඩක් වෙලාට තීරණය වෙන්නේ. මොකද මේ වගේ resistance එහෙම නැත්නම් මේ sellers ලගේ supply area එකකට market එකේ price level එක ආවම ගොඩක් retail traders පුරුදු වෙලා ඉන්නවා sell orders දාන්න. මොකද ඒගොල්ලෝ බයයි. ඒගොල්ලන්ට ඇත්තටම confirm කරගන්න බෑ මේ resistance එක කොච්චරක් දුරට strong ද කියලා. සමහර අය price action එක follow කරනවා. සමහර අය දැන් අපි නම් fundamental data follow කරනවා resistance එක කොච්චරක් දුරට strong ද නැද්ද කියලා තීරණය කරන්න. නමුත් technical traders ලා price action සහ යාලගේ වෙනත් technical indicators පාවිච්චි කරනවා resistance එකක් strong ද නැද්ද කියලා බලන්න. නමුත් ඇත්තටම market එකේ real supply and demand එක බලන්න නම් අපිට fundamental analysis එකක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. මම ඔයාලට ඒකට උදාහරණයක් පෙන්නනවා තව ටිකකින්. මොකද market එකේ real supply and demand එක අනුව තමයි price එකේ හරියටම price fluctuation එක support හෝ resistance break කරගෙන වෙන්නේ. සමහරලාට ඕගොල්ලෝ support level එකකින් buy එකක් දානකොට ඕගොල්ලෝ දැකලා ඇති ඒක break කරගෙන market එක පල්ලෙහාට sell වෙනවා. ඕගොල්ලෝ සමහරට හිතා ගන්නවා news එකක් වෙන්නේ නැති හරි මොකක් හරි impulsive movement එකක් වෙන්නේ නැති.
එහෙම කියලා ඔයගොල්ලෝ හිතා දාගන්න. නමුත් ඇත්තටම ඔයගොල්ලෝ දන්නේ නැහැ එතනදී මොකද්ද වෙන්නේ කියලා. සමහර විට ඒක ඔයගොල්ලෝ දැනගෙන හිටියනම් ඔයාලට ඒ සපෝට් ලෙවල් එකේ සෙල් ඕඩර් එකක් දාලා ඔයාලට ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඉතින් මම හැමතිස්සෙම මේ channel එකෙන් මේ මගේ වීඩියෝස් වලින් ඔයාලට කියන්නේ එකතු කරගන්න ඔයාලගේ ට්‍රේඩින් මෙතඩ් එකට මේ ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ටෙක්නිකල් ඇනලිසිස් ට්‍රේඩිං මෙතඩ් එකට මේ ෆන්ඩමෙන්ටල් නොලෙජ් එකත් එකතු කරගෙන ගොඩක් සාර්ථක විදියට පොසිෂන්ස් මාකට් එකට ප්ලේස් කරන්න. ඉතින් මේක බොහොම සරලයි ටෙක්නිකල් ලෙවල්ස්. හරි, දැන් අපි යනවා ෆන්ඩමෙන්ටල් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ගැන කතා කරන්න. මේක තමයි වැදගත්ම දේ. මේක තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ වැඩිපුරම අවධානයෙන් බලන්න ඕන ටික. ෆන්ඩමෙන්ටල් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ගත්තොත් මේ මාකට් එකේ ෆන්ඩමෙන්ටලි සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එකට බලපාන්න පුළුවන් ප්‍රධානම කරුණු තුනක් තමයි මම මෙතන ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ. විශේෂයෙන් මම කියන්න ඕන. දැන් මම කලින් කිව්වනේ ටෙක්නිකල් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක සබ්ජෙක්ටිව් කියලා. ඒක කෙනාගෙන් කෙනාට දකින්න විදිය වෙනස් වෙන්න පුළුවන් කියලා. නමුත් ෆන්ඩමෙන්ටල් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එකට බලපාන කරුණු එහෙම නැත්නම් ඒ බලපාන නිවුස් මුළු ලෝකෙටම එකයි. හොඳට මතක තියාගන්න. ටෙක්නිකල් ඇනලිසිස් සබ්ජෙක්ටිව් වුණාට ෆන්ඩමෙන්ටල් ෆැක්ටර්ස් ග්ලෝබල්. ඒක ග්ලෝබල් ඉම්පැක්ට් මුළු ලෝකෙටම බලපානවා. ට්‍රේඩ් එකෙන් ට්‍රේඩට, ස්ක්‍රීන් එකෙන් ස්ක්‍රීන් එකට, බ්‍රෝකර්ගෙන් බ්‍රෝකර්ට එහෙම නෙමෙයි මුළු ග්ලෝබල් ස්පොට් ෆොරෙක්ස් ප්‍රයිස් එකටම මේක බලපානවා. ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එක. ඒකයි අපි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ස්ටඩි කරන්නේ. මොකද ඒක මුළු ලෝකෙටම එකයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්නේ නැහැ. අපිට එතකොට ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න හරි ලේසි. මොකද මාකට් එකේ යන ට්‍රෙන්ඩ් එක ලෝකෙටම එකයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්නේ නැහැ. තව කෙනෙක්ට බයි වෙලා තව කෙනෙක්ට සෙල් වෙන්නේ නැහැ. බයි නම් මුළු ලෝකෙටම මුළු ලෝකේ තියෙන හැම ප්‍රයිස් chart එකටම ඕක බයි ට්‍රෙන්ඩ් එකක්, අප් ට්‍රෙන්ඩ් එකක් වෙනවා. ඒකයි මම ඔයාලට කියන්නේ ෆන්ඩමෙන්ටල් ඩේටා ෆලෝ කරන එක අනිවාර්යෙන් ඉගෙනගෙන තියෙන්න ඕන කියලා. ඊළඟට තමයි ෆන්ඩමෙන්ටලි මාකට් එක සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එකට බලපාන්න පුළුවන් තවත් කරුණක් තමයි ජියෝපොලිටිකල් අප්ඩේට්ස්. මේ ගැන වැඩිදුර කතා කරත් ඔයගොල්ලෝ දන්නවා බ්‍රෙක්සිට් එක, US China trade war එක, කොරෝනා වෛරස් එක. ඉතින් මේ ඔක්කොම ජියෝපොලිටිකල් අප්ඩේට්ස් කැටගරි එකට තමයි වැටෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ වගේ ජියෝපොලිටිකල් සිටුේෂන් වලදී කොහොමද මාකට් එකට ඒවා ප්‍රයිස් වුණේ කියලා. කොහොමද මාකට් එක ඒවට ජස්ට් උනේ මොනවන්න විදියටද ප්‍රයිස් මූව්මන්ට් උනේ. ඔයගොල්ලන්ගේ ටෙක්නිකල් එන්ට්‍රීස් ගොඩක් ෆේල් වෙලා ඇති. සමහරට ඔයගොල්ලෝ හිතපු නැති රෙසිස්ටන්ස් බ්‍රේක් වෙලා ඇති. ඔයගොල්ලෝ හිතපු නැති ස්ට්‍රෝං සපෝට් ලෙවල්ස් බ්‍රේක් වෙලා ඇති. ඉතින් මේ ඔක්කොටම හේතුව මේ ජියෝපොලිටිකල් අප්ඩේට්ස්. මේවා ගැන අපි දැනුවත් නම් අපි දන්නවා රෙසිස්ටන්ස් එක බයි කරන්නත්, අපි දන්නවා සපෝට් එක සෙල් කරන්නත්. මොකද එතකොට අපිට ෆියර් ග්‍රීඩ් කියන ඉමෝෂන්ස් හරියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හැම රෙසිස්ටන්ස් එකක්ම අපිට සෙල් සෝන් එකක් වෙන්නෙත් නැහැ. හැම සපෝට් එකක්ම අපිට බයි සෝන් එකක් වෙන්නෙත් නැහැ. ඊළඟට සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක ස්ටිමියුලේට් කරන අනිත් ෆැක්ටර් එක තමයි මැක්‍රෝ ඉකොනොමික් අප්ඩේට්ස්. එතකොට මේ මැක්‍රෝ ඉකොනොමික් අප්ඩේට්ස් වලිනුත් කරන්සිස් වල සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක සිමියුලේට් කරනවා. මොකද පොසිටිව් ඉකොනොමි එකක් නම් ඩිමාන්ඩ් එක වැඩි වෙන්න පුළුවන් අදාළ කරන්සි එකේ. නෙගටිව් ඉකොනොමි එකක් නම් කරන්සි එකට කරන්සි සප්ලයි එක වැඩි වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න ඕන. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. right. මෙතන මම පැහැදිලි කරනවා වැඩිපුර ෆන්ඩමෙන්ටල් සප්ලයි ෆැක්ටර්ස්. මොනවාද මේ ෆන්ඩමෙන්ටලි මාකට් එකේ සප්ලයි එක ස්ටිමියුලේට් කරන්න නම් බලපාන දේවල් කියලා. පළවෙනි එක තමයි ඉන්ට්‍රස්ට් රේට් කට් එකක්. ඉන්ට්‍රස්ට් රේට් කට් එකකදී ඒක මාකට් එකේ කරන්සි එක ඩිප්‍රීෂিয়েට් වෙන්න හේතු වෙනවා. එතකොට කරන්සි සප්ලයි එක වැඩි වෙනවා. එතකොට අපිට සෙල් සයිඩ් එකට පොසිෂන්ස් හදාගන්න පුළුවන් ඒ අදාළ කරන්සි එකේ. ඊළඟට තමයි ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක බලපානවා. මම දැන් කලින් කතා කරා වගේ බ්‍රෙක්සිට් එක, ඒ වගේම ට්‍රේඩ් වූ. මෙන්න මේවා නිසා කරන්සි එකට නෙගටිව් සෙන්ටිමන්ට් එකක් හැදෙන්න පුළුවන්. එතකොටත් කරන්සි එකේ කරන්සි එක සප්ලයි ලෙවල්ස් වලින් සෙල් ඔෆ් වෙන්න බලපානවා. ඊළඟ තමයි higher unemployment එක. විරැකියාව වැඩි නම් ඒකත් කරන්සි සප්ලයි එකට බලපානවා. එතකොට අපිට පුළුවන් strong resistance වලදී කරන්සි එක සෙල් කරන්න. මොකද higher unemployment කියන්නේ විරැකියාව වැඩි කියන්නේ අදාළ කරන්සි එකට, ඒගොල්ලන්ගේ ඉකොනොමි එකට ඒක ගොඩක් නෙගටිව් විදියට තමයි බලපාන්නේ. මෙන්න මේ වගේ කරුණු දැනගත්තම
ඔයාලට පුළුවන් ලේසියෙන්ම රෙසිස්ටන්ස් ලෙවල් කොච්චරක් දුරට වැලිඩ්ද කියලා කන්ෆර්ම් කරගන්න. මේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් වෙයිද නැද්ද කියලා ඔයාලට හරියටම තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ෆන්ඩමෙන්ටල් සප්ලයි ෆැක්ටර්ස් ඕගොල්ලෝ ස්ටඩි කරලා තියෙනවා. එතකොට higher unemployment news update එකක් ආපු වෙලාවට ඕගොල්ලෝ සපෝට් ලෙවල් එකකට මාකට් එක ආවොත් බයි කරන්න යන්න එපා. මොකද සමහර විට ඒක ප්‍රයිස් පුල් බෑක් එකක් වෙන්න පුළුවන්. right? සමහරට ඒක සපෝට් එක බ්‍රේක් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මොකද දැන් හිතන්න කරන්සි එක තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක. හැබැයි ඔන්න කරන්සි එක එනවා පොඩ්ඩක් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට කරෙක්ටිව් විදියට ඩවුන් ට්‍රෙන්ඩ් එකකට එනවා. ඒකම එනවා ඕගලන්ට හොඳ සපෝට් ලෙවල් එකක්. ඔගොල්ලෝ හිතනවා මේ කරන්සි එක මේ සපෝට් ලෙවල් එකට ඇවිල්ලා මෙතනින් බයි වෙයි කියලා. අන්න ඒකම ඔයාලට එනවා හිස්ටරිකල් වැලියුස් වලට වඩා ලොකු වැලියු එකකින් හිතාගන්න බැරි තරම් ලොකු වැලියු එකකින් අන්එම්ප්ලොයිමන්ට් නම්බර් එක. හය අන්එම්ප්ලොයිමන්ට් එක ඉතිහාසගත විදියට වැඩි වෙලා. අන්න එතකොට ඔයගලන්ගේ ඒ ඔයගොල්ලෝ දැකපු සපෝට් ලෙවල් එක තවදුරටත් ප්‍රයිස් එක හෝල්ඩ් කරන් ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඒක බ්‍රේක් කරගෙන කරන්සි එක සෙල් වෙන්න පුළුවන්. මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට තිබ්බත් සමහර විට පිප්ස් 50ක් 100ක් යනකම් මේ නෙගටිව් අන්එම්ප්ලොයිමන්ට් එක ප්‍රයිස් වෙනකම් මාකට් එක සෙල් වෙන්න පුළුවන්. එතකොට ඔයාලා ඒක දැනගෙන හිටියාම අර සපෝට් ලෙවල් එකේ ඔයගොල්ලෝ බයි ට්‍රේඩ් එක දාන එක ඔගොල්ලෝ කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ෆන්ඩමෙන්ටල් සප්ලයි එක සහ ඩිමාන්ඩ් එක ගැන දැනුවත් වෙලා ඉන්නේ. ඊළඟ එක තමයි නෙගටිව් බිස්නස් කොන්ෆිඩන්ස්. මේ නෙගටිව් බිස්නස් කොන්ෆිඩන්ස් කියන එකත් ගොඩක් වැදගත් රටක ආර්ථිකයකට. මම ඔයාලට පෙන්වන්නම්. right මේ තියෙන්නේ US බිස්නස් කොන්ෆිඩන්ස් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේක තිබිලා තියෙනවා 100 ලෙවල් එකේ ඉන්ඩෙක්ස් එක. 2019 අප්‍රේල් වල. නමුත් මේක ටික ටික අඩු වෙගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට ආපහු 2020 ජනවාරි වල 99 ලෙවල් එකට අප් වෙලා තියෙනවා. නමුත් ඊට පස්සේ අපි හැමෝම දන්නවා කොරෝනා වෛරස් එක පැතිරෙන්න ගත්තා. එතකොට පෙබරවාරි මාසේ ඉඳලා දිගින් දිගටම බිස්නස් කොන්ෆිඩන්ස් එක ඩවුන් වෙලා තියෙනවා. දැන් අප්‍රේල් මාසේ තවත් ඩවුන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කොරෝනා වෛරස් එක නිසා කොච්චරක් US එකොනොමි එකට විශේෂයෙන් බිස්නස් කොන්ෆිඩන්ස් එකට බලපෑමක් ඇති වෙලා තියෙනවද කියලා. ඉතින් මේ දේවල් කරන්සි එකට නෙගටිව් විදියට තමයි බලපාන්නේ. නමුත් ඩොලර් එක ගැන කතා කරොත් ඩොලර් එක සේෆ් හෙවන් විදියට ප්‍රයිස් ෆ්ලක්ටුවේෂන් එක වුණා. මේ කොරෝනා වෛරස් පීරියඩ් එකේදී අපි දැක්කා ඉකොනොමි එක නෙගටිව් වුණත් US ඩොලර් එක සේෆ් හෙවන් බීට්ස් ඇට්‍රැක්ට් කරගත්තා. විශේෂයෙන් මාකට් එකේ රිස්ක් ඔෆ් සෙන්ටිමන්ට් එක වෙලාවේදී. ඒක වෙනම කතාවක්. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හරි. ඉතින් ෆන්ඩමෙන්ටල් ඩිමාන්ඩ් ෆැක්ටර්ස් වලට මම දැන් යනවා. ෆන්ඩමෙන්ටලි කරන්සි එකක ඩිමාන්ඩ් එක වැඩි කරන්න හේතුවක් තමයි ඉන්ට්‍රස්ට් රේට් හයික් එකක්. අපි හැමෝම දන්නවා ඉන්ට්‍රස්ට් රේට් හයික් එකක් කියන්නේ යීල්ඩ් එක. ඉතින් ඉන්වෙස්ටර්ස්ලා කැමති විශේෂයෙන් රෝල් ඕවර් ස්වැප් වගේ ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන්න. එතකොට ඒගොල්ලන්ට higher yield එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට positive interest එකක් හම්බ වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කැමති හැමතිස්සෙම interest rate hike කරන currency එකක් buy කරන්න. දෙවෙනි එක තමයි geopolitical tension easing. geopolitical tension easing කියන්නේ Brexit වගේ ප්‍රශ්න විසඳෙනවා නම්, US China trade war එක විසඳෙනවා නම්, corona virus එකට බෙහෙතක් හොයා ගන්නවා නම් අන්න එතකොට ඒකත් ඒ අදාළ රටේ currencies වලට positive විදියට තමයි බලපාන්නේ. ඊළඟ තමයි lower unemployment. අන්එම්ප්ලොයිමන්ට් නැත්නම් විරකියාව අඩු වෙනවා නම් අන්න එතකොටත් ඒ අදාළ රටේ කරන්සි එකට ඒක පොසිටිව් විදිහට බලපානවා. මොකද විරකියාව අඩු වෙනවා කියන්නේ මිනිසුන්ගේ ස්පෙන්ඩිං හැබිට්ස් වැඩි වෙනවා. මිනිස්සු වැඩිපුර වියදම් කරන්න ගන්නවා. මිනිස්සු වියදම් කරන්න ගන්නකොට රට ඇතුලේ ඉන්ෆ්ලේෂන් එක ඇති වෙනවා. ඉතින් හැමතිස්සෙම මිනිසුන්ට ජොබ්ස් තියෙනවා. විරකියාව අඩුයි නම් ඒ රටේ ඉකොනොමි එකට ඒක හොඳයි. මොකද මිනිසුන්ගේ අතේ සල්ලි තියෙනවා. මිනිසුන්ට ජොබ්ස් තියෙනවා. මිනිස්සු එතකොට වියදම් කරන්න පෙළඹෙනවා. positive business confidence. ඉතින් අපි දන්නවා business confidence එක හොඳයි කියන්නේ foreign investments රට ඇතුළට එන්න පුළුවන්, අලුත් companies රට ඇතුලේ බිහි වෙන්න පුළුවන්. මොකද business පටන් ගන්න හොඳ සුදුසු පරිසරයක් ඒ රට ඇතුලේ හැදිලා තියෙනවා. ඉතින් ඊළඟට මම යනවා geopolitical update එකක් ඔයාලට පොඩි example එකක් පෙන්නන්න. මෙතන ඔයාලට පේනවා ඇති මම දාලා තියෙනවා forex live එකේ මට ආපු news alert එකක්. ඉතින් මේක ආයේ මට මතක විදිහට මැයි 15. ඉතින් මැයි 15 හෝ මැයි 5 මට හරියට මතක නෑ ඩේට් එක. ඉතින් මේකේ තියෙනවා නිවුස් එකේ further US China tensions as Senate supports sanctions on Chinese officials. ඉතින්
චයිනා කියන චයිනා කන්ට්‍රී එකට විරුද්ධව සම්බාධක දාන්න සෙනෙට් එක US සෙනෙට් එක සපෝට් කරනවා කියලා තමයි මේ නිවුස් එකෙන් අපිට කියන්නේ. ඉතින් එතකොට මේක US China trade war එකේ තියෙන geopolitical tension එක වැඩි කරන නිවුස් එකක්. ටෙන්ෂන් එක අඩු වෙන්නේ නැහැ, ටෙන්ෂන් එක වැඩි වෙනවා. මොකද US සෙනෙට් එක සපෝට් කරනවා US ගවර්න්මන්ට් එකට චීනට විරුද්ධව තව සම්බාධක දාන්න. ඉතින් මේක 1:54ට මට මේ නිවුස් එක ඇවිල්ලා තිබ්බේ. ඔයාලට බලන්න මේ නිවුස් එක ආවට පස්සේ ඔස්ට්‍රේලියන් ඩොලර් එක පිප් 70ක් 80ක් විතර සෙල් වුණා මේ නිවුස් එක ප්‍රයිස් වෙනකම්. ඉතින් මේ ඇවිල්ලා ජියෝපොලිටිකල් අප්ඩේට්ස්. මේ වගේ ජියෝපොලිටිකල් අප්ඩේට්ස් උත් අපි දැනගෙන ඉන්නවා නම් අපිට ෂෝට් ටර්ම් නිවුස් ෆීඩ්ස් ට්‍රේඩින් වලට එන්ටර් වෙන්න පුළුවන් හරි ලේසියෙන්ම. මොකද ඒවයි සක්සස් රේට් එක ගොඩක් වැඩි. මම කලින් කිව්වා වගේ මුළු මාකට් එකටම මේ නිවුස් බලපානවා. මුළු ග්ලෝබල් ෆයිනෑන්ෂල් මාකට් එකට මේ නිවුස් බලපානවා. ඊළඟට අපි යනවා මැක්‍රෝ ඉකොනොමික් අප්ඩේට්ස් වලට. ඉතින් මේ තියෙන්නේ Forex live එකේ ආපු මැක්‍රෝ ඉකොනොමික් අප්ඩේට් එකක්. ඉතින් Fed's Powell says will interest rates low until economy on track to hit goals. ඉතින් මෙතනදී Federal Reserve එකේ chairman Jerome Powell කියනවා interest rates ඒගොල්ලෝ දිගටම අඩු කරලා තියාගන්නවා කියලා economy එක හරි track එකට වැටෙනකම්. economy එක ගොඩ යනකම් ඒගොල්ලෝ interest rate low කරලා තියාගන්නවා කියලා. ඉතින් මේක ගොඩක් economy එකට supportive. මොකද මේ වෙලාවේදී business ඔක්කොම අමාරුවෙන් දුවන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට interest rate අඩු කරනවා කියන්නේ ඒක ගොඩක් business වලට කරන support එකක්. මොකද ඒතකොට එයාලට එයාලගේ loans වල rate එක අඩු කරගන්න පුළුවන්. අලුතෙන් ගන්න loan වල interest rate එක අඩු කරගන්න පුළුවන්. ඉතින් central banks මේ වෙලාවේ පුළුවන් තරම් බලන්නේ interest rates අඩු කරලා business ටික ගොඩ දාලා දෙන්න. ඉතින් මේ තමයි fundamentally supply and demand එකට බලපාන කරුණු ටික. මීට වඩා තව කරුණු තියෙනවා හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ. ඔක්කොම මම මෙතනට ඇඩ් කරේ නැහැ. නමුත් මේ තමයි ප්‍රධානම ටික. මම දැන් ඔයාලට එක්සාම්පල් එක පෙන්නන්නම්. මම යනවා USD CAD dollar CAD chart එකට. ඉතින් මේ තියෙන්නේ daily time frame එක. මෙතන ඔයාලට පේනවා ඇති 2019 සැප්තැම්බර් ඉඳලා මෙතන strong resistance එකක් තිබිලා තියෙනවා. නමුත් 2020 මාර්තු මාසේ මෙන්න මේ strong resistance එක break වෙනවා. මේක break වෙන්න හේතුව තමයි oil ලොකු sell off එකකට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ 2019 මාර්තු 4. ඉතින් අපි oil chart එක බැලුවොත් 2019 මාර්තු ඉඳලා ඔයාලට පේනවා oil ලොකු down trend එකකට ගිහිල්ලා තියෙනවා. oil 2020 අප්‍රේල් 22 වෙනකොට ඩොලර් 16 වෙනකම් Brent crude එක down වෙලා තියෙනවා. ඉතින් මේකේ support එක ඩොලර් එක අරගත්තා. මොකද අපි දන්නවා CAD කියන්නේ commodity based currency එකක්. oil down වෙනකොට Canadian dollar එක weak වෙනවා. මොකද එයාලට oil export income එක එන්නේ නැතු වෙනවා. එතකොට Canadian dollar එක depreciate වෙනවා. ඒකේ වාසිය ගත්තා US dollar එක. මෙතන dollar එක strong වෙන්න හේතු දෙකක් තිබ්බා. එකක් තමයි dollar එකේ තියෙන safe haven demand එක සහ Canadian dollar එක oil down trend එකත් එක්ක weak වෙන එක. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ මාස ගාණක් තිබ්බ strong resistance එක මේ fundamental impact එක නිසා break වෙනවා. අපිට බලා ගන්න පුළුවන් pips කීයක් වෙනකන් මේක up වෙලා තියෙනවද කියලා. pip 1250ක් විතර dollar CAD up වෙලා තියෙනවා මේ තිබ්බ resistance එක break කරලා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට මේ technical resistance එක break කරන්න අනිවාර්යෙන් බලපාන්නේ fundamental reason එක. කිසිම වෙලාවක technical supply හෝ demand area එකක් break වෙන්නේ නැහැ fundamental reason එකක් නැතුව. විශේෂයෙන් මෙන්න මේ වගේ strong resistance එකක්. මොකද මේක 2019 ඉඳලා තියෙන resistance area එකක්. හැමතිස්සෙම supply and demand zone එකක්. technically ඕගොල්ලෝ දකින supply and demand zone එකක් break වෙන්න නම් fundamental impact එකක් හැදෙන්න ඕනේ. ඒකෙන් තමයි price එක appreciate or depreciate වෙන්නේ. ඉතින් ඔයාලා දැනගෙන හිටියානම් මේ dollar influence එක Canadian dollar එකේ weakness එකත් එක්ක ඇති වෙච්ච ඔයාලට තිබ්බා මේ dollar CAD trade එක මේ trade එකට enter වෙන්න. මෙතන gap එකක් හැදිලා තියෙනවා. ගොඩක් වෙලාවට weekend එකක වෙන්න ඕන. මේ තමයි fundamentally supply and demand එක market එකට බලපාන විදිය. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. දැන් ආපහු ඔයාලට පේන ඇති China dollar buy කරන්න ගත්තා. China dollar buy කරන්න ගත්තත් එක්කම
USD එකක් දාපව ඩවුන් වෙන, ඒ කියන්නේ කැනේඩියන් ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා. අපිට බලා ගන්න පුළුවන් ඔයිල් UK oil right. හරි අපිට බලා ගන්න පුළුවන් ඩොලර් 16 ඉඳලා ආපහු ඔයිල් ඩිමාන්ඩ් වෙනවා ඩොලර් 36ට. ඉතින් ඒ ඩොලර් ඩිමාන්ඩ් එක කැට් පොසිටිව් වුණා. දැන් ආපහු ඩොලර් කැට් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් මං හිතනවා ඔයාලා වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. හොඳට මතක තියාගන්න ටෙක්නිකලි විතරක් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් බලන්න එපා. ඔයගොල්ලෝ විශේෂයෙන් ලොන්ග් ටර්ම් ස්විං ට්‍රේඩ්ස් වලට යනවා නම් බලන්න අනිවාර්යෙන් ෆන්ඩමෙන්ටලි මාකට් එකට බලපාන සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක ස්ටිමුලේට් කරන ෆන්ඩමෙන්ටල් ඉවෙන්ට්ස්. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මෙතන ඩොලර් කැඩ් එක සෙල් කරන්න හිතන් හිටියානම් ඔයගොල්ලෝ බලන්න ඕන මේ රෙසිස්ටන්ස් එක තවදුරටත් ස්ට්‍රෝංද නැද්ද? ඔයිල් ප්‍රයිස් එක කොහොමද? කැනඩා වල ඉකොනොමි එක කොහොමද? ඩොලර් එකේ පොසිටිව් ස්ටේට් එකක්ද තියෙන්නේ නෙගටිව් ස්ටේට් එකක්ද තියෙන්නේ? ඩොලර් එතකොට ෆෙඩරල් රිසර්ව් එකෙන් මොකක්ද කියලා තියෙන්නේ? මේ වගේ දේවල් ඔයගොල්ලෝ ඇනලිසිස් කරා නම් ඔයාලට පුළුවන් හරියටම ඩේටා ඇනලිසිස් සහ ටෙක්නිකල් ඇනලිසිස් දෙකම එකතු කරලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. good luck ඔක්කොටම.